අයිබුවන් ඔබට සුවදායි උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. අපි තවත් සතියන්තයකට ඇවිල්ලා ඉන්නේ. ඒ හින්දා ගොඩක් අයට නිවාඩු පාඩුයි. අපි ඒ නිවාඩු පාඩුවේ වැඩේ ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. ගෙවිගේ දවසේ කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. මේ ඒවා පත්තර ඇසුරෙන් කතා කරන්නේ. ඒ වගේම එතනින් එහා ගිය වාර්තා අරන් එන්නට අදත් සූදානම්ෙන් අපි හමු වෙමු මේ පැත්තේදී මේ ස්වර්ණවාහිනී පත්තරේ. හරි අපි ආරම්භය ගමු. අද ලංකාදීප පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨයට යන්නේ. අර නව වෛරස් ප්‍රභේදය. ඒකට කියන්නේ සැර කොරෝනා වෛරස් ප්‍රභේදය කියලා හඳුන්වලා තියෙන්නේ. ඒකට විශේෂණය දීලා තියෙන්නේ. සැර කොරෝනා වෛරස් ප්‍රදේශ 4කින් හමු වෙයි. නව රැල්ලක අවදානමක්. ජපුර වෛද්‍ය පීඨයේ ආචාර්ය ජීවන්දර කියන්නේ සුජිත් හේවාජෝලිගේ ඉලියන්නේ. බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් රැසක පැතිර ගොස් ඇති වැඩි ප්‍රචාරණ ව්‍යාප්ත වීමේ හැකියාවක් සහිත නව ප්‍රබල කොරෝනා වෛරස් ප්‍රභේදය දිවයිනේ ප්‍රදේශ 4කින් හමු වී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති වේදා සෛල ජෛව විද්‍යාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කිරීමක් කරනවා. කොළඹ අවිස්සාවෙල්ල බියගම හා වවුනියාව යන ප්‍රදේශවලින් ලැබුණු ආසාදිතයන්ගේ ජෛව පටල සාම්පල පරීක්ෂා කිරීමේදී නව වෛරසය මෙසේ හඳුනා ගැනුණු බව ඔහු කියනවා. මේ ප්‍රදේශවලින් ලැබුණු කොරෝනා ආසාදිතයන්ගේ ජෛව පටල සාම්පල 92ක් පරීක්ෂාවට ලක් කළ බවද මේ සාම්පලවල වැඩි වශයෙන් තිබී හමු වූයේ මෙරට මුල සිටම පැවති 1411 යන සාමාන්‍ය වෛරස් ප්‍රභේදයේ බවද ජීවන්දර කියනවා. අලුතින් හමු වී ඇති මෙම විකෘති නව වෛරස් ප්‍රභේදය වෛද්‍ය විශේෂඥයන් හඳුන්වන්නේ B117 වශයෙන් බවත් ඔහු කියනවා. මේ B117 වෛරස් ප්‍රභේදය සහිත කොරෝනා රෝගියෙක් මෙරට නිරෝධායන මධ්‍යස්ථානයකින් මේට කලිනුත් සොයාගත්තා. එම වෛරසය සහිත පුද්ගලයා හඳුනා ගන්නු ලැබුවේද ආචාර්ය චන්දිම ජීවන්දර ප්‍රමුඛ විශේෂඥයන් කණ්ඩායමක්. නව වෛරස් ප්‍රභේදය දැනට රටවල් 50ක පමණ පැතිර ගොස් පවතින බවත් මේ නව විකෘති වෛරස් ප්‍රභේදය හේතුවෙන් ලෝකයේ පුරා ආසාදිතයන්ගේ ශීඝ්‍ර වැඩිවීමක් ඇති වී තිබෙන බවත් වෛද්‍ය විශේෂඥයෝ සඳහන් කරනවා. B117 වෛරස් ප්‍රභේදයේ හේතුවෙන් ලෝපුරා කොරෝනා නව රැල්ලක් ඇතිවීමේ අවදානමක් මතුව ඇතැයි සෞඛ්‍ය සංවිධාන දැන්ටමත් අන්තරු අඟවා තිබෙනවා. ඉවර වෙන්න පාටක් පේන්නම නැහැ. මේ අතර නව වෛරසය මෙරට ව්‍යාප්තියම වැළැක්වීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා. නව කොරෝනා වෛරස සහිත පුද්ගලයන්ගේ ආශ්‍රිතයන් විශේෂයෙන් වෙන්කර නිරෝධායනය කිරීමටද සෞඛ්‍යාංශ පියවර අරගෙන තියෙනවා. මේ නව වෛරසය මෙරටට පැමිණියේ කෙසේදැයි මෙතෙක් තොරතුරු හෙළි වී නැති බවත් විදේශ රටක සිට පැමිණ නිරෝධායනය වූ පුද්ගලයන්ගෙන් මේ පැතිරෙන්නට ඇතැයි සැක කරන බවත් ජීවන්දර සඳහන් කිරීමක් කරනවා. ඔය පේනව නේද? විදේශ රටක ඉඳන් පැමිණ නිරෝධායනය වූ පුද්ගලයෙක්ගෙන් පැතිරෙන්නට ඇතැයි කියලා විශ්වාස කරන් අපි කොච්චර පරිස්සම් වෙන්නට ඕනේද කියන දේ මෙතනින් පැහැදිලි වෙන්න ගන්නවා. මේ නව කොරෝනා ප්‍රභේදය පිළිබඳව සෑහෙන කතා බහක් ඇති වෙලා තිනවා. ඒ ගැන දැනුවත් වෙන්නට ඕනේ මේ ඊයේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ වාර්තාව. කොවිඩ් පළමු රැල්ලෙන් හඳුනාගත් වෛරස් ප්‍රභේදයට වඩා 70 ගුණයක පමණ වේගයකින් ව්‍යාප්ත වන නව වෛරස් ප්‍රභේදයක් මීට මාස දෙකකට පමණ ඉහතදී බ්‍රිතාන්‍යයෙන් වාර්තා වුණා. එම වෛරස් ප්‍රභේදය පසුව ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකින් හඳුනාගත් අතර බ්‍රිතාන්‍ය සමග ගුවන් ගමන් සීමා කිරීමටද මෙරට රජය පියවර ගත්තා. කෙසේ වෙතත් බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ එම වෛරස් ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් මෙරට ප්‍රදේශ කිහිපයකින් හඳුනාගෙන ඇති බව අනාවරණය වුණා. ඒ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනය විසින් කරන ලද පර්යේෂණයකින් අනතුරුවයි. එම පර්යේෂණ පසුගිය මාසය තුල ලබාගත් සාම්පල් 92ක් උපයෝගී කරගැනීමෙන් සිදු කර තිබුණා. UK වේරියන්ට් එක හම්බෙලා තියෙන ප්‍රදේශ තමයි කොළඹ අවිස්සාවෙල්ල බියගම සහ වවුනියාව කියන ප්‍රදේශවලින්. කිහිප දෙනෙක් විදේශගත සිට පැමිණි අයගෙන් වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේ වෛරස් ප්‍රභේදයේ තියෙන අනිත් වැදගත් දේ තමයි මේක සාමාන්‍යයෙන් වෛරස් ප්‍රභේදයකට වැඩිය ඉතා වේගයෙන් පැතිරීම හැකියාවක් තියෙනවා. පහුගිය සති දෙක පුරා ටිකක් අපේ පොසිටිව් රේට් එක ක්‍රමක්‍රමයෙන් වැඩි වෙමින් පවතිනවා. ඉතින් සමහර විට මේක එක හේතුවක් වෙන්න ඇති. වැඩිපුර කේසස් ඩිටෙක්ට් වෙන්න. ඉතින් අපි හරියට මේක ගැන සයන්ටිෆික් ඉන්වෙස්ටිගේෂන් එකක්
කළා නැහැ. මෙම වෛරස් ප්‍රභේදය මෙරටට පැමිණියේ කෙසේද යන්න පිළිබඳව තවමත් නිශ්චිතව හඳුනාගෙන නැහැ. එංගලන්ත සංචාරක ක්‍රිකට් කණ්ඩායම පසුගිය මාසයේ මෙරට සංචාරයක නිරත වූ අතර එම ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක මොයින් අලීටද මෙම වෛරසය ආසාදනය වී තිබූ අතර එම වෛරස් ප්‍රභේදය සහිතව මෙරටින් හඳුනාගත් පළමු ආසාදිතයා ඔහුයි. එහෙත් ඔහුගෙන් එම වෛරසය ව්‍යාප්ත වීමේ අවධානමක් නොතිබූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා. මේ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කළේ මෙම වෛරස් ප්‍රභේදය මෙරට තුළදීම නිර්මාණය වීමේ හැකියාවද පවතින බවයි. මෙම වෛරසයේ ව්‍යාප්තිය පාලනය සඳහා ගත යුතු පියවර පිළිබඳව මේ වන විට අදාළ අංශ දැනුවත් කර ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. අවශ්‍ය කරන අධ්‍යයන කටයුතු දැන් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් කරගෙන යනවා. මෙවැනි නව වෛරසයක් නව ප්‍රභේදයක් පැමිණි අවස්ථාවක ගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියන එක ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය පැහැදිලි උපදෙස් තියෙනවා. මේ අතර මෙවැනි වෛරස් ප්‍රභේද තවත් රට තුළ පවතින්නේද යන්න පිළිබඳව සොයා බැලීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සතුව කිසිදු පහසුකමක් නොමැති බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය චෝදනා කරනවා. වසංගතයේ අත්‍යවශ්‍ය සාධකයක් වෙච්ච ප්‍රභේද හඳුනා ගැනීම ශ්‍රී ජයවර්ධනපුර රසායනාගාරයට තනියම කරන්නට සිද්ධ වෙලා තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර කිසිවකට බැරි වෙලා තියෙනවා අද වෙනකොටත් නව ප්‍රභේද හඳුනා ගැනීමේ කිසිදු පරීක්ෂණයක් සිද්ධ කරන්න. මේ ප්‍රභේදය දැන් පැතිරිලා තියෙන මේ දිස්ත්‍රික්ක 4 විතරයි කියලා අපිට මේකෙන් කියන්නත් බෑ. ඒ වගේම මේ ප්‍රභේදයට අමතරව තවත් ප්‍රභේද රටේ නැහැ කියන එක හෝ තියෙනවද කියන එක අපිට කියන්නත් බෑ. දැන් සංචාරකයෝ වෙනකොට සංචාරකයන්ගේ එක නිදර්ශකයක්වත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර වලට ඉන්නේ අඩු ගානේ සැක කරන්න. ඒ කාරණාව දිගින් දිගටම කතා වුණු කාරණාවක්. නව ප්‍රභේදය ගැන නෙමෙයි මං කිව්වේ ඒක පරීක්ෂා කිරීමේ පාස්කම් ගැන රවි කුමුදේශ් කියන කතාව. බලධාරීනි උත්තරයක් ඕනි ඒ වගේම අවධානය ඕනි ඒ සම්බන්ධයෙන්. මොකද මේක අපිට මේ යම් යම් විදියකට අවධානය අඩු කරමින් පැත්තකට දාලා ඉන්න පුළුවන් කාලවකවානුවක් නෙවෙයි. නව ප්‍රභේදය පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කරමු. ප්‍රදේශ කීපයකින් එවලස ආසාදිතයන් හමු වීමේ කතාවත් එක්කයි මේක මතුවලා තියෙන්නේ. එතකොට බ්‍රිතාන්‍ය විකෘති ආසාදනය වූ 13 දෙනෙක් හමු වෙලා ලක්ෂ 50ක් වෙසෙන මෙල්බර්න් නුවර වසයි කියලා මෙල්බර්න් සිට ලැබෙන පුවතක දාලා තියෙනවා. මහා බ්‍රිතාන්‍යයෙන් පළමු වරට හඳුනාගත් COVID-19 වෛරසයේ විකෘති ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයන් 13 දෙනෙකු ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරින් වාර්තා වීමත් සමග ලක්ෂ 50ක ජනගහනයක් වෙසෙන එම නගරයේ ඊයේ දින 5කට වසාදාල්. මහා බ්‍රිතාන්‍ය යනුවෙන් හඳුන්වන්නේ එංගලන්තයේ, ස්කොට්ලන්තයේ, අයර්ලන්තයේ සහ වේල්සයයි. මෙම නව විකෘතිය පළමුවෙන් හඳුනාගත්තේ එංගලන්තයේ කෙන්ට් ප්‍රාන්තයෙන්. ඒ අනුව මෙම විකෘතිය කෙන්ට් ප්‍රභේදය යනුවෙන්ද හැඳින්වෙනවා. බ්‍රිතාන්‍යයේ සිට මෙල්බර්න් පැමිණි ඕස්ට්‍රේලියානුවන් නිරෝධායනය කර තැබෙන ගුවන්තොටුපළ අසල හෝටලයකින් මෙම වෛරසය පැතිරීම ආරම්භ වූ බව සෞඛ්‍ය බලධාරීන් අනාවරණය කරගෙන තිබෙනවා. වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් වහා නගරයේ වසා දැමිය යුතුයයි සෞඛ්‍ය අංශය අනුව තීරණය කරනවා. අලුතින් හඳුනාගත් ආසාදිතයන් 13 දෙනා අතරේ සංචාරකයන් නිරෝධායනයට ලක් කළ හෝටලයේ සේවක සේවිකාවන් සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයන් සිටින බවත් පැවසෙනවා. වෙන මෙල්බර්න් නුවරනොත් හම්බ වෙලා බ්‍රිතාන්‍ය විකෘති ආසාදනය වූ 13 දෙනෙක් ඒකත් එක්ක ලක්ෂ 50ක් මෙල්බර්න් වල වෙස්සෙනවා. ඒ අයගෙන් ඒ නිසා ඒ නුවර දින 5කට වසා දැමීමේ පුවත මේ වාර්තා කරන්නේ. මෙල්බර්න් කියලා කිව්වම අපිට අමතක කරන්න බෑ එරට සිටින අපේ ශ්‍රී ලාංකිකයන් සෑහෙන පිරිසක් අපේ මාය මෙල්බර්න් නුවරේ ඉන්නවා. අපි ඕගොල්ලන්ටත් කියනවා ගොඩක් පරිස්සම් වෙන්න කියලා. ඒ වගේම විදේශ රටවල් වල ඉන්න ශ්‍රී ලාංකික සැමටත් ලංකාවේ අයට වගේම කියනවා පරිස්සම් වෙන්නට කියලා. ඒ අතරේ PCR පරීක්ෂණ කරන අයටත් කොරෝනා හැදිලා මේක දැඩි බලපෑමක් කියලා ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය කියන්නේ ප්‍රදීප් ප්‍රසන්න චමින්ද සිල්වත් එක්ක එළිය. PCR පරීක්ෂණ සිදු කරන ආයතනවල ඇතැම් නිලධාරීන්ට සහ සෞඛ්‍ය අංශයේ සැලකිය යුතු පිරිසකට කොරෝනා වෛරසය ආසාදිත වීම නිසා PCR පරීක්ෂණ වලට බාධා එල්ල වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය කියනවා. ඒ හේතුවෙන් කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගේ ආශ්‍රිතයන් හඳුනා ගැනීමේ කටයුතුද අඩාල වී ඇතැයි ඔහු සඳහන් කළා තියෙනවා. පට ගාලා අවධානය යොමු කරන්න ඕනි කාරණාවක් ගැනයි ඔහු මේ සඳහන් කරලා තිබුණේ. මොකද PCR පරීක්ෂණ කරන අය PHI වරුන් එක පැත්තකින් මේ සියලු දෙනාම ඒ බිම් මට්ටමටම ගිහිල්ලා බොහොම අවධානම තියාගෙන රට වෙනුවෙන් මේ මර්ධනය කරන්නට
වසංගතේ ක්‍රියා කරන කැප වෙලා වැඩ කරන අය. ඒ හින්දා අපි ඒගොල්ලන්ග ගැන විශේෂ අවධානය යොමු කරන්න කියලා මතක් කරනවා. සුව ඇමතුමියට කොරෝනා ආසාදනය වුණා. ඇගේ තත්ත්වය දැන් හොඳ අතට හැරමින් පවතිනවා. ඇමතිනී පවිත්‍රා සාමාන්‍ය වාට්ටුවකට සුජිත් හේවාජූලි ගෙලියන්. කොරෝනා ආසාදනය වීමෙන් IDH රෝහලේ දැඩි සත්කාරයකේ ප්‍රතිකාර ලැබූ සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්‍යාරච්චි එහි සාමාන්‍ය වාට්ටුවකට යොමු කර ඇතැයි රෝහල් ආරංචි මාර්ගවලින් පැවසෙනවා. ඇගේ තත්ත්වය යහපත් අතට හැරී ඇතැයි රෝහලේ ප්‍රකාශකයෙක් කියනවා. සෞඛ්‍ය ඇමතිවරියට කොවිඩ් ආසාදනය වී ඇතැයි පසුගිය ජනවාරි 23 වෙනිදා හඳුනාගත්තා. ඒ ඇයට කරන ලද PCR පරීක්ෂණයකින් කියලා තවදුරටත් දාලා තියෙනවා. කොවිඩ් ආසාදනය වී ඇතැයි තාවුරුවීමෙන් පසු ඇය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඇතුළත් කර සිටියා. එෙහිදී විවිධ සංකූලතා මතුවීම නිසා IDH රෝහලට මාරු කරපුවතත් එක්කයි මේක දාලා තියෙන්නේ. බැති ඇමතුරු 7 දෙනෙක්ටනේ මගේ මතකයේ හැටියට මේකෙත් දාලා තියෙනවා කොවිඩ් වෛරසයට පසුගිය දිනවල ලක් වූ කතාපුවත. ඊළඟට අද දිනමින පත්තරේ දානවා කොවිඩ් පාලන මෙහෙයාගේ යුද හමුදාපතිට සම්මානයක්. ක්‍රිෂාන්ත විතාරණයි වාර්තාව. COVID-19 වසංගතය පාලනය කිරීමේ කාර්ය සාධන බලකායේ ප්‍රධානියා ලෙස නායකත්ව ගති ලක්ෂණ හා අභියෝගාත්මක භූමිකාව ගෞරවයට පාත්‍ර කරමින් ශ්‍රී ලංකාවේ වඩාත්ම ප්‍රශංසනීය සමාගම් 2020 සම්මාන උළෙලේදී ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත විශේෂ සම්මානයක් පිරිනැමූ අවස්ථාවයි ඔගොල්ලෝ මේ ඡායාරූපයෙන් දකින්නේ. අපි යුද හමුදාපතිතුමන්ගේ මෙහෙවර මේ සම්මානයට පාත්‍ර වුණු වෙලාවේ ස්වර්ණවාහිනී පත්තරෙනුත් අගය කරන්නට විශේෂ අවස්ථාව කරගන්නවා. ප්‍රමුඛව රටේ ජනතාව දැනුවත් කිරීම තම වගකීමක්සේ සලකා යුතුයකමක්සේ සලකා සිදු කරන ආකාරය දැනුවත් කිරීම මාධ්‍යයට දෙන සහයෝගය වැනි අවස්ථාවවල අපි විශේෂයෙන් මතක් කරන්න අපිත් මතක් කරන්න මේක අවස්ථාව කරගන්නවා. හොඳයි. එතනින් එහා අපි වෙනත් කතා කීපයකට යන්න හදන්නේ. දැන් එන්න දෙන්නෙක්ව පෙන්වන්න පෞද්ගලික දවස්වල හරියට හැප්පිච්ච දෙන්නෙක් එකට ගත්ත ෆොටෝ එකක් ලංකාදීපයේ ප්‍රධාන පිටුව දාලා ඒකට පද දෙකකුත් හදලා තියෙනවා. හදලා නෙමෙයි ලියලා තියෙනවා. නැත්තම් පද හැදුවා කියලා හිතයි. පද හැදුවේ නෑ. හොඳ පැත්තට පද දෙකක් ලියලා තියෙනවා. බලන්න ෆොටෝ එක. බැඳී එකට රැකුණා මෙන් වටු රෑන බෙදී නොසිට මෙලෙසින් ඉන්නට ඕන. ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණේ ඉහළ තනතුරක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලබා දිය යුතු බවට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ දිනවල දේශපාලන වේදිකාවේ උණුසුම් කතාබහක් නිර්මාණය වෙලා. විමල් වීරවංශ ඇමතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ඉකුද්දා පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී දැඩි විවේචනයක් එල්ල කරනු ලැබුවේ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංගයි. මෙවැනි දේශපාලන වාතාවරණයක් හමුවේ ඇමතිවරු දෙපළ ඊයේ කොළඹදී හමු වුණා. ඒ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන හා සම්මේලන ශාලා පරිශ්‍රයේ පැවති ප්‍රදර්ශන දෙක සමාරම්භක අවස්ථාවේදී මේ සබළු හා ප්‍රදර්ශන ඇමතුරුන් දෙපළ විසින් විවෘත කරනු ලැබීමෙන් අනතුරුව අත්පිරිසුදු කර ගැනීම සඳහා ප්‍රසන්න රණතුංග ඇමතිවරයා අතේ තිබූ පිරිසුදු කාරක බෝතලය විමල් වීරවංශ ඇමතිවරයාට දුන් අවස්ථාව. හැබැයි සියුම්ම නිරීක්ෂණය කරන්න මුහුණු දෙක පොඩ්ඩක් කොහොම බලන ගම හිනාමුසු මුහුණක් නම් පේන්න නෑ දෙන්නගේ. පද දෙක දාලා තියෙන්නේ බැඳී එකට රැකුණාමෙන් වටු රෑන බෙදී නොසිට මෙලෙසෙන් ඉන්නට ඕන. දැන් ඒ ෆොටෝ එක දෙන්න කොයි විදිහට හිටියත් අර පේලි දෙක ඇහෙනකොට දැන් ආණ්ඩුවට හිතයිෂි ආණ්ඩුව එකට ඉන්න ඕනි කියලා හිතන අය කියයි ඔව් ඒක ඇත්ත කියලා. මොකද්ද? බැඳී එකට රැකුණාමෙන් වටු රෑන බෙදී නොසිට මෙලෙසින් ඉන්නට ඕන. හැබැයි මේක අහද්දි විපක්ෂය අය කියයි මේ පද පේලි දෙක ලියපු දෙන්නගෙන් එහෙම මොකද ඒගොල්ලෝ එකට ඉන්න හදන්නේ කියලා. එකට තියවන්න හදන්නේ කියලා. ඕක තමයි හැටි. හරිද? හැබැයි දැන් එතකොට ජයපේ චෝදනාවක් නැත්තම් ප්‍රකාශයක් කරානේ මේක මේ නාට්‍යයක් කියලා. එහෙම නැත්තම් ස්ක්‍රිප්ට් එකක් කියලා පිටපතක් කියලා. දැන් ඒකම කියන්න හදනවා අශෝක් අබේසිංහ. වීරවංශ පොහොට්ටු ගැටුම ටෙලිනාට්‍යයක පිටපතක් ප්‍රදීප් ප්‍රසන්න ලියන. විමල් වීරවංශගේ ප්‍රශ්නය ඇවිලුවේ මේ ආණ්ඩුවේම ඉන්න ප්‍රබල චරිතයක් කොහොම වුණත් ওই දෙපැත්තම තව සුමානයක් යනකොට නිශ්ශබ්ද වෙනවා යයි පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ දිවයිනට ඊයේ කියලා තියෙනවා. සත්‍ය වශයෙන්ම මේ ටෙලිනාට්‍යයක තිර පිටපතක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කිරීමක් කළා තියෙනවා. බලමු මේක පිටපතක්ද නැත්නම් හැබෑවක්ද කියලා
කොමාරි දැන් ඒ පත්තුවිල්ල නිවේගෙන යන ආකාරයක් තමයි පේන්න තියෙන්නේ. මේ රෝහිණී කවිරත්න බන්දුල කියන ගණන් වලට සතොස්ස බඩු නෑ සුජීව තත්සරලියන්. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 27ක මිල සාහනදායී ලෙස අඩු කළ බව පවසමින් ආණ්ඩුව කටින් බතල සිටුවත් ඒ ගැසට් නිවේදනයන්ට සහ පොරොන්දු වලට පවණක් සීමා වීම කනගාටුවට සහ ලැජ්ජාවට කාරණක් වී ඇතැයි සමගි ජනබලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රේණී රෝහිණී කවිරත්න දිවයිනට ඊයේ කියලා තියෙනවා. ආහාර ද්‍රව්‍ය රැසක මිල අඩු කළ බව ප්‍රකාශ කිරීමත් සමග ගෘහණියක ලෙස තමන්ද සතොස්ස බලා පිටත්තුවත් බන්දුල ගුණවර්ධනගේ මිල ගණන් වලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමට නොහැකි වූ බවයි ඇය නම් කියා සිටින්නේ. එයයි අධ්‍යයන පත්තරේ ලියලා තියෙන්නේ. කොහොමද ඔබ යනවා ඇති සතොසට මේවා ගන්න ඒ විදිහටම තියෙනවද? මං අහන්නේ ප්‍රේක්ෂක ඔබෙන් සාමාන්‍ය මහජනතාවගෙන්. ඇය කියනවා එහෙම නැහැ කියලා. ඔබ ගියාම කොහොමද? ඇය නැහැ කියනවා නම් අපි බන්දුල ගුණවර්ධනගෙන් ඒකට ආචාර්යතුමාගෙන් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙනවා. ඒ අතරේ මම මේ ලංකාදීපේ ගත්තේ ඇමති ජනක බණ්ඩාර කියපු කතාවක් ශීර්ෂ පාඨයක් එක්ක වාර්තාවක් කරන් ඇවිල්ලා තිනවා. ඔබට ඔහොම බලන්න පුළුවන් මේ කතාව. බලයේ තියෙද්දි ගම සංවර්ධනය නොකළ උදවිය දැන් අපට බනිනවා. ආණ්ඩුව ෆේල් වෙනකම් බලා සිටි විපක්ෂය දැන් ෆේල් කියලායි ඔව් කියන්නේ. බලයේ තිබේදී ගම දෙස නොබැලූ පිරිස් රජයේ ගම සංවර්ධනය කරන විට ඒට අපවාද නගන බවයි මේ ජනක බණ්ඩාර තෙන්නකෝන් සඳහන් කරලා තියෙන්නේ. ඔය දේශපාලන ධාරාවේ කතා කීපයක් ඒකම දිවයින පත්තරයට යනවා. පෝට්ටුවේ හවුල් පක්ෂ නායකයෝ 25 වෙනිදා යලි රැස් වෙනවා. සුජීව තත්සරලිය රටේ දේශපාලන තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පොඩ්ජන සන්ධානයේ පක්ෂ නායකයන් මෙම්මස 25 වෙනිදා යලි රැස්වීමට තීරණය කළ බව පියුතුරු හෙළවුරුමේ නායක ඇමති උදය ගම්මන්පිල කරපු සඳහන් කිරීමයි ප්‍රධාන පිටුව මේ වාර්තා කරලා තියෙන්නේ. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමග සාකච්ඡාවක් ඉල්ලා සිටීමට පෙරේදා රැස් වූ ශ්‍රී ලංකා පොඩ්ජන සන්ධානයේ පක්ෂ රැස්වීමේදී තීරණයකට පැමිණි බවද ඇමති උදය ගම්මන්පිල ඊයේ කියලා තියෙනවා. ඇමති උදය ගම්මන්පිල එහෙමයි කියලා තියෙන්නේ. හරිද? දැන් මොකද්ද ඇත්තට මේ විමල් එක්ක ඇති වුණු තත්ත්වය? මේක හැබෑවක්ද නැත්නම් විපක්ෂය කියන විදිහට මේක පිටපතක්ද? තාම හරියට නිරීක්ෂණය කරගන්න බෑ. හරි. එතකොට දැන් මේ ආයෙත් හමුවක් ඉල්ලලා තියෙනවා. ඒ හමුව මොකටද? ඒකම උදය ගම්මන්පිල කියපු තාත් කතාවක් අද ලංකාදීපේ දාලා තියෙනවා. බත්කා නැති බව සමහර മന്ത്രීන්ගේ කතා වලින් පේනවා. නිමන්ති රණසිංහලියන් සමහර മന്ത്രിවරුන් බත්කා නැති බව ඔවුන් කරන ප්‍රකාශ වලින් පෙනෙන්නේ යයි පියුතුරු හෙළවුරුමේ නායක බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල සඳහන් කිරීමක් කරනවා. උපුටලා බලමු අනිත් ටිකත්. රට විනාශයට දමා පොහොට්ටුව රකින්නට හැකි බව ඇතමුන් සිතනවා නම් ඒ අයට දේශපාලනයේ නොතේරෙන බවත් ඔව් කියනවා. Taman ඇතුළු කණ්ඩායම එළියට ගොස් කරදර නොකර සිටිනවා නම් සමහරුන් කැමති බවත් ජනතාව වෙනුවෙන් ආණ්ඩුව ඇතුලේ අරගල කරමින් රැඳී සිටින්නට Tamanට සිදුවන බවත් හේතුම වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා. කුච් කුච් හෝතා හේ මොකක් හරි වෙනවා. මේ පේන විදිහට ගම්මන්පිල දීලා තියෙනවා හොඳ ප්‍රකාශයක්. මොකද්ද කියලා තියෙන්නේ? රට විනාශයට දමා පොහොට්ටුව රකින්නට හැකි බව ඇතිමුන් සිතනවා නම් ඒ කියන්නේ එහෙම සිතන අය ඉන්නෝ. ඒ කියන්නේ මේක පිටපතක් නෙවෙයි මේ විමල් එක්ක ඇති වුණු කාරණාව හැබෑවක්. එහෙම හිතෙන්නට ගන්නවා. එතන දානවා ඒ අතරේ රටේ දේශපාලන තත්ත්වය ගැන ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමග සාකච්ඡා කිරීමට විමල් වීරවංශ ඇමතිවරයාගේ නිවසේ පැවති පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී තීරණයක් ගත් බව කී ගම්මන්පිල ලබන 25 වෙනිදා කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී පක්ෂ නායකයන් යලි රැස්වීමට තීරණය කළ බවත් වැඩිදුරටත් කියලා තියෙනවා. බලංගෙමු දේශපාලන ධාරාව මේ එන්න කොතනටද ගමන් කරන්න කියලා. ඊළඟට තවත් චාරුප අවස්ථාවක් දීඝවාපී චෛත්‍ය පිළිසකරයට නාවියන ආරණ්‍ය නාහිමියන්ගෙන් කෝටි 10ක් දීඝවාපී චෛත්‍ය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අරමුදල් රැස් කිරීමේ දීඝවාපී අරුණ වැඩස්ථාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොළඹ හත සම්බෝධි විහාරස්ථානයේදී ඊ ආරම්භ වුණා. එහිදී අරමුදලේ පළමු දායකත්වයේ ලෙසින් නාවියන ආරණ්‍ය සේනාසනාධිපති අඟුල් මඩුවේ ආර්යනන්ද හිමියන් විසින් රුපියල් කෝටි 10ක මුදලක් පරිත්‍යාග කළා. එම පරිත්‍යාගයේ සහිත චෙක්පත දායක සභාවේ සභාපති විසින් ජනාධිපතිවරයාට බාර දුන්නු අවස්ථාවයි මේ ඕගොල්ලෝ දකින්නේ. ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්නද චාරුපේ සිටිනවා. හොඳයි.
කෝටි 10ක මුදලක් ඒ වෙනුවෙන් පරිත්‍යාග කරලා තියෙනවා. වෙලාව බලන්න. ස්වාභාවික බිත්තර ප්‍රෝටීන් අඩංගු සන්සිල්ක් soft and smooth shampoo. තැනින් තැන වරින් වර පොඩි සුළු සුළු කම්පනයන් නැති වෙන්න අරගත්තානේ. ඒකේ දිගුව ඇකිරිය වියලුව පැත්තෙන් අද ලංකාදීපයේ ප්‍රධාන පිටුවේම සටහනක් විදිහට ඒක දාලා තියෙනවා. ඇකිරිය වියලුව ගම් කීපයක පොළව හෙල්ලේ වියලුව වාර්තාකරු රෙදි මාලියද්දේ විමුක්තිය එක්කලිය. මාසකදී සිදු වූ පස්වෙනි කම්පනය මාසක කාලයක් තුල සිදු වූ පස්වන භූකම්පන වාර්තා කරමින් බදොල්ල මඩුල්සීම ඇතිරිය ප්‍රදේශයේ ගම්මාන කීපයකද වියලුව කෝමාරික ප්‍රදේශයේ ස්ථාන කීපයකද යලිත් ඊයේ අලුයම භූකම්පනයක් සිදු වූ බව එම ගම්මානවල ජනතාව සඳහන් කිරීමක් කරනවා. මඩුල්සීම පොලිසියද ඒ බව තහවුරු කරලා තියෙනවා. ඇකිරිය එගොඩගම අලුත්ගම ඇතුළු අවට ගම්මාන කීපයක ජනතාව විශාල ගලක් පෙරලනවාක් මෙන් ඊයේ අලුයම ඇසුණු මහා හඬින් අවදි වී ඇති අතර ඒ වන විට වේලාව අලුයම 4:52 ලෙස සටහන්ව තිබූ බව ඇකිරියේ ගම්වාසියෙක් වන ප්‍රියන්ත කුමාර කියල. මාසක පමණ කාලයක් තුල එනම් ඉකුත් ජනවාරි මාස 22 වෙනිදා අලුයම් කාලයේදී භූකම්පන 3කුත් ඉකුත් 31 වෙනි දින තවත් භූකම්පනයකුත් වශයෙන් මීට පෙර මෙම ප්‍රදේශයේ කම්පන 4ක් වාර්තා වී තිබුණු අතර මේ සිදුව ඇත්තේ 5 වන වරට බවයි මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඕ කියලා තියෙනවා. කොහොම වුණත් මෙම භූකම්පන පිළිබඳ අනාවරණය වීමෙන් පසුව භූවිද්‍යා හා පතල් කාංශයේ නිලධාරීන් පිරිසක් මෙම ගම්මානයට පැමිණ භූකම්පන මාපකයක්ද සවි කිරීමට පියවර ගත්ත කියලා වැඩිදුරටත් දාලා තියෙනවා. කුඹුරු ඉඩම් රැසක් සහිත කඳුකර ප්‍රදේශයක් වන ඇකිරිය ප්‍රදේශයේ මැණික් කිල්ලුම් බහුල වීම හේතුවෙන් දශක 3කට අධික කාලයක සිට මැණික් පතල් කැණීම් බහුලව සිදු කරන බවත් ඉල්ලම් හැරීම් සඳහා ප්‍රදේශය තුළ විශාල පතල් කැණීම් දිගින් දිගටම සිදුවන බවත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඇකිරියේ ජනතාව සඳහන් කරලා තියෙනවා. කොහොම වුණත් විටින් විට වාර්තා වන මෙම භූකම්පන හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව ඉමහත් භීතියට පත්ව සිටින අතර ඒ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් පවත්වන්නයි ප්‍රදේශයේ ජනතාව රජයෙන් ඉල්ලීමක් කරනවා. අර ඉල්ලම් ගැන කතාවකුත් තියෙනවා. ඒකත් එක්ක තමයි ජනතාව මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරලා ගොඩක් හිතනවා ඇත්තේ. ඒ හින්දා මේකට ප්‍රතිචාරයක් අවශ්‍ය වෙනවා. මම දැක්ක අද දිනමින පත්තරේ සටහනක් මම මේක බැලුවේ. ඒකේ දාලා තිනවා මෙතේ මඩුල්සිම භූකම්පනයක් බය වෙන්න එපා අසෙල කුරුළු අංශලියන්. බදුල්ල දිස්ත්‍රික්කයේ ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයටත් මඩුල්සිම ඇකිරිය ග්‍රාම නිලධාරී වසමේ එගොඩගම අලුත්වත්ත පල්ලෙවල යන ගම්මානයට ඊයේ අලුයම 4:53ට පමණ භූකම්පන තත්ත්වයක් ඇති වූ බව ප්‍රදේශවාසීන් කියනවා. බදුල්ල දිස්ත්‍රික්කයේ ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයටත් මඩුල්සිම ප්‍රදේශයේ ඇති වී තිබෙන්නේ රිෂ්ටර් මාපකයේ 1.5ක අගයක් සහිත භූකම්පනයක් බවත් ඒ පිළිබඳ අනියත බියක් ජනතාව ඇති කර නොගත යුතු බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූවිද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න දිනමින පත්තරයට සඳහන් කිරීමක් කරලා තියෙනවා. බය වෙන්න එපා කියන පණිවිඩය දීලා තියෙනවා. අපි ජනතාවට මේ පණිවිඩය අරන් යන අතර මේ පිළිබඳව අපි හරියට හොයා බලලා මොකද්ද මේ කාරණාව? එතකොට අර ඉල්ලම් ගැන කාරණාවත් එක්ක සම්බන්ධයක් තියෙනවද නැද්ද? ඒ ගැන පැහැදිලි කරලා ඒ ජනතාවව අපි ඔවුන්ව දැනුවත් කිරීමේ කටයුත්තට යමු. මුස්ලිම් විවාහ නීති සංශෝධනයේට පියවර ඇමති අලි සබ්රි කියන්නේ ස්වර්ණා විජේකෝන් සන්ධ්‍යා කරුණාරත්නත් එක්කලිය. මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග මෙවැනි විටත් ගෙන ඇති බව අධිකරණ ඇමති අලි සබ්රි පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කරනවා. මුස්ලිම් විවාහ නීති රීති වෙනස් කිරීමට දැන් කාලය එළඹී ඇති අතර ඒ සඳහා කටයුතු කරගෙන යන බවයි ඇමතිවරයා සඳහන් කරන්නේ. එමෙන්ම විවාහ වන අවම විවාහ වයස 18 විය යුතු බව, කාන්තාවන්ට කාතිවරුන් වශයෙන් කටයුතු කිරීමට හැකි බව, මුස්ලිම් කාන්තාවන් විවාහ වන විට අත්සන් කළ යුතු යන යෝජනා ඉදිරිපත් කර ඇති බැවින් එම සංශෝධන කිරීම සඳහා විශේෂ උපදේශන කාරක සභාවක් පත් කර ඇති බවද අලි සබ්රි සඳහන් කරලා තියෙනවා. බලමු කතාව. ලංකාවේ පුද්ගලික නීතීන් රාශියක් ක්‍රියාත්මක වන.
පොදුවේ එක රටක් එක නීතියක් යටතේ සියලු දෙනාට මේක නීතිය ක්‍රියාත්මක විය යුතු නම් එය මුස්ලිම් නීතිය පමණක් අහෝසි කිරීමෙන් කරන්නට බෑ. සියලුම පුද්ගලික නීති එම්නම් අහෝසි කරලා දාන්න. ඒක ඇරුණම මේක සටන් පාඨයක් කරගෙන වොයිස් කට් දෙදී ජාතීන් අතර විරසකත්වය ඇති කිරීම සඳහා කටයුතු කිරීම සුදුසු නොයි කියන එකයි මම ප්‍රකාශ කර සිටින්නේ. අනිවාර්යයෙන්ම මුස්ලිම් නීතිය වෙනස් කිරීම සඳහා සංශෝධනය කිරීම සඳහා අපි කටයුතු කරනවා. මම කැබිනට් පත්‍රිකාවක් මේ වන විටත් ඉදිරිපත් කරලා තියෙනවා. ඒක අනුව අපි යෝජනා කරලා තියෙනවා මේ රටේ අනෙකුත් අයට වගේම මුස්ලිම් දරුවොත් විවාහ වෙන්න බෑ. අවුරුදු 18ක අවම විවාහ වයසක් ලබා දිය යුතුයි කියලා අපි යෝජනා කරලා තියෙනවා. කාන්තාවන්ට කාතිවරුන් වශයෙන් කටයුතු කළ හැකි බවටත් අපි යෝජනා කරලා තියෙනවා. නමුත් ලංකාවේ අඩු වයසේ විවාහ කෙසේ වෙතත් අඩු වයසේ දරුවන් ලැබුණු අම්මලා ඉන්නවා. ඒකෙන් 80%කට වැඩිය මුස්ලිම් සමාජයෙන් පිට ආය බවටත් අපි වටහා ගන්නට ඕන. 1938 වෙනකන් ලංකාවේ අපි දන්නවා ඉංග්‍රීසියෙන් කියන පොලිගැමි කියන එක තමයි විවාහක විවිධ කාන්තාවන් විවාහ කරගෙන. පොලිඇන්ඩ්‍රි කියන්නේ එක කාන්තාවක් පුරුෂයන් කීප දෙනෙක් එක්ක විවාහ වෙලා එකගේ කෑම කන්නේ. ඒකත් තිබුණා. ඉතින් ක්‍රමක්‍රමයෙන් ඒව ප්‍රගමණය වෙලා වෙනස් වෙලා තියෙනවා. ඒ හින්දා ඒක වෙන්නට ඕන. ඒක උපයෝගී කරගෙන ආගමකට දහමකට ආගමේ කර්තෘවරයෙකුට පහර දීමට කරන උත්සාහය අපි තරම් කැමැත්තක් නැහැ ඒ පිළිබඳව. ඊයේ අලි සබ්රි කරපු ප්‍රකාශයක් ගැනයි ඒ අවධානය යොමු කළේ. ඒ අතර දිනමින පත්තරේ දානවා චෝදනා ගොනු කරන්න පාස්කු කොමිසමේ වාර්තාවක් දෙන්න කුමුදු හෙට්ටිආරච්චිලිය. පාස්කු ඉරිදින ප්‍රහාරය හා සම්බන්ධ සැකකරුවන්ට චෝදනා ඉදිරිපත් කිරීම සඳහා පාස්කු කොමිසමේ වාර්තාවක් තමා වෙත ලබා දෙන්නයි නීතිපතිවරයා ජනාධිපති ලේකම්වරයාගෙන් ඊයේ ඉල්ලීමක් කළා තියෙනවා. පාස්කු දා ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව මහා අධිකරණයේ හමුවේ චෝදනා ගොනු කිරීම සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා එම කොමිසමේ වාර්තාව නීතිපතිවරයා ඉල්ලා සිටි බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණී රාජ්‍ය අධිනීතිඥ නිශාරා ජයරත්න සඳහන් කරපු පුවතත් එක්කයි පත්තර වාර්තාව මේ විදිහට දාලා තියෙන්නේ. දිනමිනපත් පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨ දෙක අතරින් එකක් ඒ. ඊළඟට දිනමින පත්තරේ අද ප්‍රධාන ශීර්ෂ පාඨය. මෙන්න මෙහෙමයි වැඩේ වෙලා තියෙන්නේ. කනක් බිහිරිවන ලෙස පහර කෑ සෙසුවාට ලක්ෂ 6මාර්ක වන්දියක් ගුරුවරයාගෙන් ලක්ෂ 1මාරයි රජයෙන් ලක්ෂ 5යි නෙල්කා මැදගෙදර වාර්තා කරන මාතර පොහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරයෙකු විසින් 15 අවුරුදු සිසුවෙකුට පහර දී ශ්‍රවණ හැකියාව අහිමි කිරීම තුළින් එම සිසුවාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ තීන්දුව කරනවා. ඒ වෙනුවෙන් රුපියල් 6,50,000ක වන්දියක් අගතියටපත් ශිෂ්‍යයාට වන්දි වශයෙන් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ අදාළ ගුරුවරයාට නියෝග කළා. පාසලේ කෙටි තාප්පයක වාඩි වී සිටීම සම්බන්ධයෙන් ප්‍රශ්න කර කන හරහා පහරක් එල්ල කිරීමෙන් මේ සිසුවාගේ වම් කන පූර්ණකාලීන ශ්‍රවණාබාධිත තත්ත්වයට පත් කිරීම මගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ වෙනුවෙන් රුපියල් 6,50,000ක වන්දි මුදලක් එම සිසුවාට ගෙවන ලෙස එම පාරදීම කළ ගුරුවරයාට හා රජයට ඊයේ නියෝග කරලා. එම වන්දි මුදලෙන් රුපියල් 1,50,000ක් සිය පෞද්ගලික මුදලින් ගෙවන ලෙස ගුරුවරයාට නියම කරපු ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් රජයේ රුපියල් ලක්ෂ 5ක වන්දියක් අදාළ ශිෂ්‍යයාට ගෙවිය යුතු බවටද නියම කර තිබෙනවා. එමෙන්ම එම සියලු වන්දි මුදල් මාස 6කදී ගෙවන ලෙසත් නියම කර තිබෙනවා. එහෙම කතා පුවතක් අදිනමින ප්‍රධාන ශීර්ෂ පාඨයම කළා තියෙනවා. සිය දරුවා ශ්‍රවණාබාධ තත්ත්වයට පත් කිරීමට එරෙහිව එම සිසුවාගේ මව්පියන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කර ඒ තීන්දුව දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම නියෝගය කළ අතර විනය හෝ කිසිදු හේතුවක් මත දරුවෙකු හිංසාවට පත් කළ යුතු නැතයි යන්න අවධාරණය කරමින් මේ වන්දි මුදල් නියම කර ඇති ශ්‍රේෂ්ඨාධිකරණය මේ පාරදීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වගන්තිය මගින් සාතික කළ ක්‍රූර වධහිංසාවට ලක් නොවී සිටීමට ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි තීරණය කර තිබෙනවා. එහෙමයි අද දිනමින පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය වෙන් වෙලා තියෙන්නේ. ඊළඟට අපි යනවා අපේ ප්‍රවීණ රංගදරයාගේ වියෝ පිළිබඳව අවසන් කටයුතු පිළිබඳව ඔබ දැනුවත් කරන්න. ප්‍රවීණ රංගදර ජයලාරෝහණගේ අවසන් කටයුතු හෙට. ප්‍රවීණ රංගදරයෙකු ජයලාරෝහණගේ අවසන් කටයුතු හෙට සවස් 4:30ට බොරැල්ල කනත්තේ ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතයි. දේහය 53 ශ්‍රී සීලානන්ද මාවත කොස්සින්න ගණේමුල්ල ලිපිනේ පිහිටි නිවසේ
අද සවස් 3 දක්වා තැන්පත් කර ඇති අතර සවස් 6 සිට හෙට සවස් 3:30 දක්වා කොළඹ හත බෞද්ධාලෝක මාවත සුදර්ශී ශාලාවේ තැන්පත් කෙරෙනු ඇත. ප්‍රවීණ රංගදරයෙක් ඒ වගේම නාට්‍ය හා රංග කලාව පිළිබඳව ප්‍රකට සුප්‍රකට ගුරුවරයෙක් ඒ සියල්ලටම වඩා අපූර්ව සුන්දර මිනිසෙක්. ඊයේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ තිබුණු වාර්තාවත් බලලෙමු. ජයලා රෝහණ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මේ වන විටත් එතුමන්ට ගෞරව කළ ආදරය කළ රසිකයින් මෙන්ම විවිධ පාර්ශව එතුමන්ගේ නිවසට පැමිණෙමින් සිටිනවා. එක්දා 1976දී මෙරට කලා ශේෂ්ත්‍රයට ප්‍රවිෂ්ඨ වන ජයලාල් රෝහණ මහතා එතෙන් සිට මේ දක්වා රංගන ශිල්පියෙක්, නාට්‍ය අධ්‍යක්ෂවරයෙක්, තිර රචනා ශිල්පියෙක් ලෙස මෙන්ම මෙරට සිටි විශිෂ්ට ගණයේ වේශ නිරූපණ ශිල්පියෙක් ලෙසද ලාංකේය කලාව වෙනුවෙන් සුවිශාල සේවාවක් සිදු කළා. සුබ සහයස, සෙනෙහ බරඩොලි, සොක්‍රටිස්, කැලණිපාලම, හංකිති 13 ඇතුළු ලාංකේය වේදිකාව අරුත්බර කළ වේදිකා නාට්‍ය රැසකට තම රංගනය එක් කළ ජයලාල් රෝහණයන් අයෝමා, ටිකිරි සුවඳ ඇතුළු සිනමාපට කීපයකට දායක වුණා. ඊයේ දේශනයක් තිබුණා ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පුනරුත්ථාපනය කරන අය ඉස්කෝලෙන් මාවත් අරගෙන ඉඳලා ආවේ. හදිසියෙම යට පොඩ්ඩක් අමාරු වුණා. හිතුවේ නෑ ඉතින් මෙච්චර ඉක්මනින් එයා මේ ගමන යයි කියලා. කොච්චර වුණත් මට ආදරේ කියලා කොළඹ සුදර්ශී ශාලාවට මහජන ගෞරවය සඳහා ඒ මහතාගේ දේහය රැගෙන එන අතර දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. අපූර්ව මනුස්සකම් ඔබගේ මතකයට නැගෙනවා. ඔබට සුබ ගමන් කියන්නයි අපට තියෙන්නේ. හොඳයි අතරේ දිවයින පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය මේ කල් පැන්න ඖෂධ වලට අලුත් ලේබල් ගහලා මේ කමල් බෝගඩගේ වාර්තාව. රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් කල්ලිකුත්තු ඖෂධ හා වෛද්‍ය උපකරණ විශාල ප්‍රමාණයක් නව නිෂ්පාදිත දින යොදා නැවත ඇසුරුම් කිරීමේ ජාවාරම්භක නිරතව සිටි බොරැල්ල ගෝතමී පාරේ වෛද්‍ය උපකරණ ආනයනකරුවෙකු ඊයේ බස්නාහිර පළාතේ බුද්ධි කොට්ටාශය හා ජාතික ඖෂධ නියාමන අධිකාරිය එක්ව සිදු කළ මෙහෙයුමකින් පසුව අත්අඩංගුවට අරගෙන තිබෙනවා. මෙම වැටලීම් සිදු කරන අවස්ථාව වන විට එම ව්‍යාපාරිකයාටත් ඖෂධ ගබඩා දෙකක මෙම ජාවාරම සිදු කරමින් තිබුණු අතර එම කල්ලිකුත්තු ඖෂධවල ඇලවීම සඳහා ගෙනවිත් තිබුණු නව නිෂ්පාදිත හා කල්ලිකුත්තු දින සඳහන් කර තිබුණු ලේබල් තොගයක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. මෙම කල්ලිකුත්තු වෛද්‍ය උපකරණ තොගයට රුධිර පරීක්ෂණය සඳහා යොදා ගන්නා තීරු හා රුධිර මාපකද තිබුණා. එසේම රසායනාගාර පරීක්ෂණ ද්‍රව්‍ය හා රසායනික දියර විශාල ප්‍රමාණයක්ද මේ කල්ලිකුත්තු ඖෂධ තොගයට ඇතුළත්. මේ ව්‍යාපාරිකයාට නව නිෂ්පාදිත දින ඇතුළත් ලේබල් මුද්‍රණය කර දුන් පුද්ගලයාද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අපමත මුදා හැර තිබෙනවා. කොනක ඉඳන් හොයලා නීතිය ක්‍රියාත්මක කරන්න කල් පැන්න ඖෂධ වලට අලුත් ලේබල් ගහලා ඒ කියන්නේ කල් පැනලා ගිය පරණ වෙච්ච ඖෂධ විකුණන්නට හදනවා. ඖෂධයක් ගිහිල්ලා මිලදී ගන්නේ කොයිතරම්නම් විශ්වසනීයත්වයෙන් යුක්තවද? නිරෝගී සුවය පතමින් ප්‍රාර්ථනා කරමින් තමයි ඖෂධයක් ගිහිල්ලා මිලට ගන්න යන්නේ. රෝගීන් මා සුවපත් වේවා කියලා ඒ ඖෂධය පිළිබඳව කොයිතරම්නම් බලාපොරොත්තු පොදිබඳිනවද? මේක පානය කරන අවස්ථාවේ සුවපත් වීම පිළිබඳව හිතට මොනතරම් සහනදායී හැඟීමක් එනවද? ඒකට මේ විදියට වංචා කරන අයට පැත්තක ඉඳන් නීතිය ක්‍රියාත්මක කරන්න. මේ අයට ආයෙ මේ කටයුත්ත කරන්න ඉඩ නොදෙන්න. මේ වගේ අයට යන්න වෙන්නේ කොහෙටද? ඔය තියෙනවානේ විවිධ දේවල් ගැන කතා කරනවා. එතනින් නතර කරමු. ඊළඟට අද දිවයින පත්තරේ වාර්තා කරලා තියෙනවා මෙහෙම කතාවක්. ජනපතිගේ නියෝගයක් හම්බන්තොට නාවික කඳවුර බදු බිමෙන් ගලවයි කියලා කීර්ති වර්ණකුල සූරිය ලියන. අද දිවයින පත්තරෙන් කතාව උපුටා ගත්තේ සටහන උපුටා ගත්තේ හම්බන්තොට වරායේ චීනයට බදු දී ඇති කොටසේ මෙතික් පවත්වාගෙන ගිය ශ්‍රී ලංකා නාවික කඳවුර වහාම බදු නොදුන් ශ්‍රී ලංකාවට අයත් කොටසට ගෙනෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නියෝග කර තිබෙන පුවතයි අද දිවයින පත්තරේ ප්‍රධාන පිටුව වාර්තා කරලා තියෙන්නේ. ඒ අතරේ ටයිල් ගැසට් එක රිවර්ස් කළේ දන්නවනේ ටයිල් ගැසට් එක ඒකත් රිවර්ස් කරන්න උනානේ. ගැසට් ගැන කතාව අර බන්දුල ගුණවර්ධන ගහපු ගැසට් එක සෑහෙන කතා බහට ලක් වෙද්දි තමයි ටයිල් ගැසට් එක ගැනත් කතාව ආවේ.
ටයිල් ගැසට් එක රිවර්ස් කළේ දේශීය නිෂ්පාදකයන්ගේ ඉල්ලීම් සමාලෝචනය කරලයි කියලා කබ්‍රාල් පාර්ලිමේන්තුවේදී කියනවා. අකිත පෙරේරා රනිල් ධර්මසේන එක්කලිය. ටයිල් සහ සෙරමික් භාණ්ඩ ආනයනය සඳහා සීමා පනවමින් මුදල් ඇමතිවරයා පෙබරවාරි 2 වෙනිදා පැන වූ ගැසට් නිවේදනය යලි අත්හිටුවමින් රාජ්‍ය විසින් නැවත නියෝගයක් නිකුත් කළේ දේශීය නිෂ්පාදකයන් විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම් සමාලෝචනය කිරීමෙන් පසු බව රාජ්‍ය මුදල් අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කරනවා. යම් යම් කරුණු කාරණා හේතු කොටගෙන මේ ආණ්ඩුවට පහුගිය වකවානේ මොන තරම් දේවල් ගැන පැහැදිලි කිරීම කරන්න උනාද නේද? වෙලාව බලන්න. රුපියල් 286කට මාසෙටම අන්ලිමිටඩ්. මේවා කොන්දේසි නැතුව දෙන්නේ එයාටෙල් විතරයි. වාහන ආනයන සීමා ගැන ඔයගොල්ලෝ දන්නවනේ. ඒ වගේම වාහන ගිනි ගණන් කියලාත් ඔයගොල්ලෝ දන්නවනේ. දැන් සමහර බලන් ඉන්න ඔය ආනයන සීමා ලීල් වෙනකන්. හැබැයි මහා බැංකුව අධිපති කියපු කතාවක් අද දිවයින පත්තරේ ප්‍රධාන පිටුව ලියලා තියෙනවා. වාහන ආනයන සීමා දැන්ම ලීල් කරන්න බෑ. ශ්‍යාම් නුවන් ගණේ වත්තලියන්. රථවාහන ඇතුළු භාණ්ඩ ආනයනය සඳහා දැන්ට පවතින සීමා ලීල් කිරීමට තවමත් හැකියාවක් නැතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය WD ලක්ෂ්මන් කොළඹ මහ බැංකු මූලස්ථානයේදී ඊයේ උදේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කරනවා. එසේ ආනයන සීමා ලීල් කිරීමට තරම් ප්‍රමාණවත් වන පරිදි ගෙවුම් ශේෂයේ තත්ත්වය හැඩගැසී නොමැති බවද මහ බැංකුව අධිපතිවරයා ඊයේ මාධ්‍යවේදීන් අසපු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කියලා. මේ නිසා අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයන සීමා තවදුරටත් පවත්වාගෙන යා යුතු බවත් මහ බැංකුව අධිපතිවරයා කියලා. මේ හමුවේ ඇතැම් හිඟයන් ඇතිවිය හැකි නමුත් මේ අවස්ථාවේ ආනයන පාලනයන් ලීල් කළහොත් නැවතත් ගෙවුම් ශේෂයේ පරණ තිබුණු තත්ත්වයට පත්වනු ඇති බවද මහ බැංකුව අධිපතිවරයා සඳහන් කිරීමක් කළා තියෙනවා. යම්කිසි දුක්වීමකින් තොරව සතුටුදායක සැපදායක තත්වයකට පැමිණීමට අපහසු බවද ඒම අවස්ථා ඉඳලා හිටලා පැමිණිය හැකි බවද සඳහන් කළ මහ බැංකුව අධිපතිවරයා කීවේ මෙහිදී මහ ජනතාවගේ අවබෝධය සහ ආධාරය අවශ්‍ය බවයි. කොහොමද ඒ කතාව? යම් දුක්වීමකින් තොරව සතුටුදායක සැපදායක තත්වයකට පැමිණීමට අපහසුයි කියලයි ඔහු පැහැදිලි කිරීම කළා තියෙන්නේ. ලංකාවෙන් පැන්න කුඩ්ඩන් අල්ලන්න ඉන්දීය ප්‍රාන්ත පොලිසිවලට දැනුම් දෙයි. කිඹුලායලේ ගුණා බිස්නස්කාරයෙක් වගේ රංගලා මේ නෝමන් පලිය වඩන ලියන්. උපුටා ගන්නේ සටහන අද දිවයින පත්තරෙන් වාර්තාව අරන් එන්නේ දිවයින ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට පලා ගිය මද්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් ඇතුළු විවිධ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඉන්දිය පොලිසිය එරට ප්‍රාන්ත පොලිස් ස්ථානවලට දැනුම් දීම සිදු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ දිවයිනට කියනවා. ශ්‍රී ලංකාවේ සිට විවිධ රටවලට පැන ගිය අපරාධකරුවන් මත්කුඩු ජාවාරම්කරුවන් වැඩි දෙනෙකු එම රටවලින් මෙසේ ඉන්දියාවට පැමිණ ඇත්තේ ජාත්‍යන්තර පොලිසිය කළ රතු නිවේදනයන් නිසා බව දැනගැනීමට ලැබුණු බව අජිත් රෝහණ කියනවා. මේ අතර ඉන්දියාවේදී අල්ලාගත් කිඹුලායලේ ගුණා සහ මොහොමඩ් නවාස් නැමැති මද්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනාගෙන් කිඹුලායලේ ගුණා වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු ලෙස ඉන්දියාවේදී හැසිරලා තියෙනවා. කොහොම හැසිරීමක් හැසිරෙන්නට ඇද්ද නේද? විරාමිකට යන්නට හදන්න. විරාමින් පසු තවත් සටහන් සමගින් හමු වෙමු. දැන් හෙට 14 වෙනිදා පෙම්වතුන්ගේ දවස. අද ඊට කලින් දවසේ ඔබ ඉන්නේ. ආදරණීය පෙම්වතුනි ඔබව අන්දන්න හදයි. කවුද අන්දන්න හදන්නේ? හොඳ දැනුවත් කිරීමක් අද දිවයින ප්‍රධාන පිටුව කළා තියෙනවා. මම එතනට යන්න හදන්නේ. මේක ඔයගොල්ලෝ දැනගන්න විශේෂයෙන් පෙම්වතුන්. පෙම්වතුන් අන්දන කෙටි පණිවිඩය ලෑස්ති ප්‍රදීප් ප්‍රසන්න ලියන. පෙබරවාරි 14 වෙනිදාට යෙදී ඇති ආදරවන්තයින්ගේ දිනය නිමිත්තෙන් විවිධ ආකාරයේ වංචනික ක්‍රියා සැලසුම් කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ දිවයිනට ඊයේ කියනවා. අද හෝ හෙට එවැනි වංචනික ක්‍රියාවන් සම්බන්ධයෙන් තරුණ තරුණියන්ගේ ජංගම දුරකථන වලට හෝ සමාජ මාධ්‍ය ජාල ගිණුම්වත ලැබිය හැකි කෙටි පණිවිඩයක් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කරුණු පැහැදිලි කළා. 14 වෙනිදා ඔබේ දුරකථනයට හෝ සමාජ මාධ්‍ය ජාල ගිණුමට පණිවිඩයක් ලැබෙන්න පුළුවන්. ඒ සඳහන් විය හැක්කේ ඔබේ ආදරවන්තිය හෝ ආදරවන්තයා යම් ත්‍යාගයක් එවා ඇති බවත් ඒ ලබා ගැනීම සඳහා යම් මුදලක් තැන්පත් කරන ලෙසත් එසේ නැතිනම් යම් භාණ්ඩ බෙදාහරින සේවාවකට මුදලක් තැන්පත් කරන ලෙසටත් සඳහන් විය හැකියි. බොහෝ විට වංචනික ක්‍රියා කරන පුද්ගලයන් මේ වගේ දේවල් සිදු කරන්න පුළුවන්.
එවැනි ක්‍රියාවලට හසු වෙන්න එපා කියලා තරුණ තරුණියන්ගෙන් ඉල්ලා සිටිනවා. ඔබට එවැනි පණිවිඩයක් ලැබුණාම ඒ නැවත වතාවක් පැහැදිලි කර ගැනීමකින් තොරව මුදල් ලබා දීමට කටයුතු කරන්න එපා. එහෙම නැති වුණොත් ඔබ අන්තර්ජාල අපරාධයක වින්දිතයෙක් බවට පත් වෙයි. අන්තර්ජාලය ඔස්සේ එවැනි දැන්වීම් පළ කරන පුද්ගලයන් ගැන පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා. එහෙමයි දැනුවත් කිරීම කරන්නේ. ඔබට ඒ විදිහේ තොරතුරක් පණිවිඩයක් ලැබුණොත් ඒ පිළිබඳව මේ මොකද්ද සත්‍යද අසත්‍යද හැබෑවක්ද බොරුවක්ද කියලා හොඳින් හොයලා බලන්න. ආදරවන්තයින්ගේ දිනෙන් හරි ආදරවන්තයින්ගේ නාමයෙන් හරි ගසා ගන්න වංචා කරන්න සූදානම් වන පිරිස් ඉන්න පුළුවන්. කාටවත් රැවටෙන්න එපා. අපි මේ ගැන වැඩිදුර දැනගමු. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සජීවීව දුරකථනයෙන් සම්බන්ධ කරගත්තා. සුබ උදෑසනක් ඔබතුමන්ට. සුබ උදෑසනක් සංගන. මේ අද දිවයින පත්තරේ දාලා තියෙනවා නියෝජ්‍ය පොලිස්පතිතුමනි මේ පෙම්වතුන් අන්දවන්න පුළුවන් විදිහේ කෙටි පණිවිඩයක් එන්න පුළුවන් කියලා හෙට දවසේදී ආදරේ නාමයෙන් ගසා කරන වංචනිකයන් ඉන්නවා. අපි පෙම්වතුන්ව අපේ අහිංසක පෙම්වතුන්ව දැනුවත් කරන්න ඒ ගැන තවදුරටත් දැනගන්නයි ඔබතුමාව සම්බන්ධ කරගත්තේ. ඔව් දැන් මේක ගිය ගමනක් සිද්ධ වුණා රංගන. ඔව්. දැන් අද හවස නැත්තම් හෙට උදේ වෙනකොට එන්න පුළුවන් මැසේජ් එකක් ටෙක්ස්ට් එකක් කෙටි පණිවිඩයක් නැත්තම් ඔය සමාජ මාධ්‍ය ජාලාවකට එකක් තමයි ඔබ ආදරවන්තයින්ගේ දිනේදී ත්‍යාගයක් දිනාගෙන තියෙනවා. මේ ත්‍යාගය ලබා ගන්න අහවල් මේ කුරිය සේවාවට මෙච්චර ගාණක් බඳින ලොකු ගාණක් නෙමෙයි සමහර රුපියල් 15000ක් 20000ක් එතකොට ගෙදෙට්ටම ගෙනල්ලා දෙනවා ඒ ත්‍යාගය ඔබව තෝරාගෙන තියෙනවා කියලා. එහෙම නැත්නම් එන්න පුළුවන් ඔබගේ ආදරවන්තියගෙන් නැත්නම් ආදරවන්තයාගේ වටිනා ත්‍යාගයක් ලැබිලා තියෙනවා. රහසිගතව ඒ එවලා තියෙන ඔබ පුදුමයටපත් කරන්න මේ සර්ප්‍රයිස් කරන්න ඒකින්ද මුදලක් තැන්පත් කරන්න කියන. ඉතින් මෙන්න මේ වගේ ආරංචි තියෙනවා විශේෂයෙන්ම මේවා කරන පාර්ශවයන් දෙකක් ඉන්නවා. එකක් තමයි ලොකු අය එහෙම නැත්නම් යමක්කමක් තියන අය ගැන හොඳට හොයලා බලලා සංවිධානාත්මකව මේ රටේ අර නයිජීරියානු ජාතිකයෝ පිරිසක් ඉන්නවා. ඔවුන් එක්ක එකතු වෙච්ච සංවිධානාත්මක කණ්ඩායමක් ඉන්නවා. ඒ වගේම තවත් වංචනික ක්‍රියා කරන පිරිස් ඉන්නවා. ඉතින් මේ අයගේ ගොදුරක් බවට පත් වෙන්න එපා කියන පණිවිඩය තමයි කියන්න තියෙන්නේ. එහෙම පණිවිඩයක් ආවොත් කිසිම අවස්ථාවක එහෙම මුදල් තැන්පත් කරන්න යන්න එපා. ක්‍රෙඩිට් කාඩ් එකේ විස්තර ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ දත් අරගෙන එතන වංචා කරන්න පුළුවන්. මේවට රැවටෙන්න එපා කියන පණිවිඩය තමයි දෙන්නේ. බොහොම ස්තුතියි වටින පණිවිඩයක් දෙන්නයි ඔබ ඔබතුමා අප සමගින් සම්බන්ධ වෙන්නේ. බොහොම ස්තුතියි ඔබතුමාට. ඒ වගේම එතුමා ඉතාමත්ම වැදගත් කාරණයකුත් මතක් කළා. ඒ තමයි පෙම්වතුන්ගේ දිනේ දවසේ මේක කොහොම හරි ගසා කන්නට ගරා කන්නට මේගොල්ලෝ කරන්න පුළුවන්කම තියෙන්නේ ඔබේ පෙම්වතා හෝ පෙම්වතිය රහසිගතව එවලා තියෙන නැත්නම් ඔබ පුදුමයටපත් කරන්න එවලා තියෙන කියලා. එතකොට ඔබ ගිහිල්ලා අහන්නේ නැහැ. ඔබ පුදුම වෙන්න ආසයි. සමහර වෙලාවට අහිංසක පෙම්වතුන් පෙම්වතියන් මුදලක්. සමහරට ඒකට නම් පොඩි ගණන් කියයි. පොඩි ගණන් එකතු වුණාම තමයි ලොකු ගණන් වෙන්නේ. ඒ හින්දා ඒ වගේ පණිවිඩ ආවොත් ඔබ ඔබේ ආදරවන්තයාගෙන් හෝ ආදරවන්තියගෙන් අහන්න මේ මේකක් ඇවිල්ලා තියෙනවා ඇත්තද කියලා. ඒ අතර තෑග්ගක් දිනාගත්ත කියලා කිව්වොත් ඒකේ ඇත්ත නැත්ත හැබෑව බොරුව හරියට පැහැදිලි කරගන්න කියලා කියනවා. ගියවරත් උනා මෙවර ඉඩ දෙන්න එපා යලිත් වෙන්න. ආදරෙන්ගේ නාමයෙන් පැලහිටවමු. මේ පැල රෝපණය කිරීමේ ස්වර්ණවාහිනිය පෙරගමන් යන සත්කාරය පරිසර අමාත්‍යාංශයත් ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරීන්ගේ සංගමයත් සමග ඒකාබද්ධව හිටයි ආදරවන්තයින්ගේ දවස නිමිත්තෙනුයි ආදරයට පැලසිටුවයි වගකීමත් පෙම්වතුන්ටයි අරුණ භෝගාවත්තලියන්. පෙබරවාරි 14 වෙනිදාට යෙදෙන වැලන්ටයින් දිනයේ හෙවත් පෙම්වතුන්ගේ දිනය නිමිත්තෙන් ආදරයට පැලයක් යන තේමාවෙන් නව රුක්‍රෝපණ වැඩසටහනක් වීරවිල වැවිස්මත්තේදී පරිසර ඇමති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා. මේ පැල 50000ක් රෝපණය කිරීමේ සත්කාරයේ පෙරගමන් යෑමයි හෙට දවසේ ආරම්භෙන්නේ. ඒ ගැන තියෙන පූර්ව ප්‍රචාරක පටය මෙතන බැලුවොත් ඕගලන්ට ඒ ගැන තවත් අවබෝධයක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. හුස්ම දෙනතුරු ආදරයෙන් රකින්නට හරිත සත්කාර CBL සමපෝෂ සවි බලයෙන් සිරිලක ගොවිබිම් සිසාරා මී පැල 50000ක් සිටුවීමේ ජාතික ක්‍රියාන්විතය සමාරම්භක උළෙල පෙබරවාරි 14 වෙනිදා උදෑසන 7:30ට වීරවිල වැව්කණ්ඩියේ සිට ස්වර්ණවාහිනිය පරිසර අමාත්‍යාංශය සහ කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරීන්ගේ සංගමයේ එකමුතු මෙහෙවර. ස්වර්ණවාහිනී හරිත සත්කාරයේ සමගින් හෙට උදෑසන 7:30ට නොවැරදීම ඔබත් එක්වන්න.
ඊළඟට අපි සූදානම් වෙනවා මේ දවස්වල කතා කරන තවත් අර වඳ වෙලා යන ශාකයක් පිළිබඳව කතාව ගැන. ඊයේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ තිබුණු තවත් සටහනකට යන්නට, තවත් සොයා ගැනීමක් ගැන කියන්නට. පහ දාරළුව ප්‍රදේශයේ තිබෙන ක්‍රුඩියා සලනිකා ගසට සමාන තවත් ගසක් ගම්පහ මගලේගොඩ ප්‍රදේශයේද තිබෙන බව ප්‍රදේශවාසීන් පවසනවා. ප්‍රධාන ගසට අමතරව තවත් පැල 10ක් පමණද ගස අවට දැකිය හැකියි. දාරළුව ප්‍රදේශයෙන් මීට පෙර වාර්තා වූ ක්‍රුඩියා සලනිකා හෙවත් පඬු කරඬ ගස ලෝකයේ ඉතිරිව ඇති එම වර්ගයේ එකම ගස බව මීට පෙර ප්‍රකාශ වුණා. ඒ අනුව එම ගස රැකදෙන ලෙස විවිධ පාර්ශව ඉල්ලා සිටි අතර භික්ෂුන් වහන්සේ පිරිසක් එම ගස සාංගික කිරීමටද පියවර ගත්තා. ඒ අනුව අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් වලට බාධාවක් නොවන පරිදි ගස ඉවත් කිරීම කොන්ත්‍රාත්කරුවන්ව සිටි පිරිසද එම කටයුත්තෙන් ඉවත් වුණා. මේ අතර හමු වූ ගසද එම වර්ගයටම අයත් බව පැවසීමත් සමග වනජීවි නිලධාරීන්ද එම ගස පරීක්ෂාවට ලක් කළා. මේ දවස්වල හරියට කතා වෙන ගහක් ගැන තවත් කතාවක් ඒ. රංජන්ට පාර්ලිමේන්තුවෙන් අවසර දෙන්න සජිත් යලිත් පාර්ලිමේන්තුවේදී කියයි. අකිත පෙරේරා රනිල් ධර්මසේන සමගින් දිවයින ප්‍රධාන පිටුවට ලියන. ප්‍රේමලාල් ජයසේකරට මෙන් රංජන් රාමනායකටද පාර්ලිමේන්තුවට පැමිණීමට අවසර ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විශේෂ ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තුවේදී ඊයේ දිනේ නැවතත් කතානායක මහින්ද යාපාබේවර්ධනගෙන් ඉල්ලීමක් කරනවා. ඒ ඔව් ඉල්ලපු ඉල්ලීම. මේ වෙලාව මතක් කරන වෙලාව. පුංචි කැටෙන් පදමට රසගුණ මවා ගත්තන සේරම හරි. නැකී සීසනින් කියුබ්. මේ විදේශ වාර්තාවලට යන සූදානම් වෙන්නේ. ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මරණ බවට තර්ජනය කළ සාහසිකයා අත්අඩංගුවට. ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඝාතනය කිරීමට සැලසුම් කළ ඩේවිඩ් කයිල් නැමැත්තා රහස් සේවාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජනවාරි 28 සහ පෙබරවාරි 1 වෙනිදා අතර කාලයේදී ඔහු දවල මන්දිරයට දුරකථන ඇමතුම් රැසක් ලබා දෙමින් බයිඩන් සහ ෆෙඩරල් නිලධාරීන් රැසක් මරා දාන බවට තර්ජනය කළා තිබෙනවා. අත්අඩංගුවට ගන්න ලැබූ කයිල් ගැස්ටෝනියා ප්‍රදේශයේ පදිංචිකරුවෙක් කියලායි කියන්නේ. තමා දවල මන්දිරයට එන බවක් ජනාධිපති බයිඩන්ගේ මූණට ගසා ජනාධිපති මරණතුරු රැඳී සිටින බවටත් ඔහු තර්ජනය කිරීමක් කළා තියෙනවා. සාහසික ක්‍රියා රැසකට සම්බන්ධ ඩේවිඩ් කයිල් 27 වෙනිදා දිවේ පසු වෙනවා කියලායි මේක දාලා තියෙන්නේ. ඒ අතර චීන සහ BBC හුටපටේ බොරුපුවත් ප්‍රචාරය කිරීමේ චෝදනාව මත චීන රජයේ BBC සේවය තහනම් කරයි. චීන රජයේ BBC සේවාව තහනම් කර ඇත. මේට හේතු වී ඇත්තේ චීනයේ රූපවාහිනී බලපත්‍රයක් අවලංගු කිරීමයි කියලා දාලා තියෙනවා. ඒකට අදාළ බලපත්‍රය චීන රජයේ BBC සේවාව තහනම් කිරීමට ක්‍රියා කළේ චීනයට එරෙහිව සාබද්ධ තොරතුරු විකාශය කිරීම, හොංකොං විරෝධතා සහ කොවිඩ් වසංගතය ගැන BBC සේවාව බොරු පුවත් නිපදවා ප්‍රචාරය කරන බව චීනයේ වැඩිදුරටත් චෝදනා කිරීමක් සඳහන් කරනවා. ඊ ප්‍රවෘත්ති ප්‍රකාශය මේ ගැන තිබුණ කතාවක් බලන්න. චීනය තුළ BBC ලෝකපුවත් විකාශන කටයුතු අත්හිටුවා තිබෙනවා. එරට රූපවාහිනී පරිපාලනය මේ බව ප්‍රකාශ කරමින් සඳහන් කළේ සත්‍යයෙන් තොරව පක්ෂපාතී ලෙස තොරතුරු වාර්තා කිරීම මෙන්ම BBCය චීනයේ ජනවාර්ගික සහයෝගීතාවයට දැඩි ලෙස ප්‍රහාර එල්ල කිරීම මෙම තීරණය ගැනීමට හේතු වූ බවයි. එහෙමයි බලපත්‍රය අවශ්‍ය කිරීමත් එක්ක තත්ත්වය ඇති වෙලා තියෙන්නේ චීනය තුළ. ලෝකයේම කතා බහට ලක් වෙන පුවතක් බවට පත් වෙලා තිබෙනවා. ඒ අතරේ එවරස්ට් තරණය කළ බවට බොරුවක් කළ ඉන්දියානුවන් තිදෙනෙකුට වසර 6ක තහනමක්. එවරස්ට් කඳුයාය තරණය කළ බවට බොරු වාර්තා ඉදිරිපත් කළ ඉන්දිය කඳු නගින්නන් තිදෙනෙකුට නේපාල රජයේ වසර 6ක තහනමක් පනවලා. මේ කඳු නැගීමේ මෙහෙයුමේ නායකයා නබාබ් කුමාර් නැමැත්තෙක් කියලා කියන්නේ. මොහුගේ එවරස්ට් තරණය දියත් කළ සමාගමටත් නේපාල රුපියල් 50000ක දඩයක් නියම වෙලා තිබෙනවා. කොහෙත් ඉන්නවා එහෙම උන්දලා. ක්‍රීඩා වාර්තාවට යන්න හදන්නේ. IPL වෙන්දේසියට ලංකාවේ 9 දෙනෙක් ඇතුළත් වෙලා තියෙනවා. අලුත් මුහුණුත් එක්ක දන්නවද? IPL ක්‍රීඩක වෙන්දේසියට ලංකාවෙන් 9ක්. විජේකාන්ත්, තීක්ෂණ සහ කොත්තිගොඩත් ඒ අතර. මෙවර ඉන්දිය ප්‍රීමියර් ලීග් තරගාවලියට අදාළව ඉදිරිපත් කර ඇති අවසන් ක්‍රීඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 9 දෙනෙකු ඇතුළත්ව තිබෙනවා. 2021 ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 31 දෙනෙකු පසුගියදා ලියාපදිංචි වී තිබුණු අතර ඒ අනුව අදාළ ක්‍රීඩකයන් අතරින් කුසල් පෙරේරා, තිසර් පෙරේරා, කෙවින් කොත්තිගොඩ, මහේෂ් තීක්ෂණ, විජේකාන්ත්
වනිදු හසරංග දුෂ්මන් චමීර ඉසුරු උදාන සහ දසුන් ශානකෙහි අවසන් වෙන්දේසි ලැයිස්තුවට ඇතුළත් වී තිබෙනවා කියලායි කියන්නේ. අපේ 9 දෙනෙක් බලමු ක්‍රීඩකයන් කී දෙනෙක් ඇතුළත් වෙයිද කියලා. පෙනුම නිසා මූණ හංගාගෙන ජීවත් වෙන්න උත්සාහ කරපු පුංචි නවෝත් දිල්හාර ගැන ලයිව් ඇට් 8 ප්‍රකාශයෙන් රටට අනාවරණය කළා. එයාගේ ලෙඩේ සනීප කරන්න ජර්මනියේ රෝහලක් මේ වන විට ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒ සත්කාරයට උදව් කරන්න ඉදිරිපත් වෙලා තියෙන්නේ ස්වීඩනයේ ජීවත් වෙන ශ්‍රී ලාංකිකයෙක්. ඔහුට අපේ ගෞරවයේ ප්‍රණාමය නැවත පුද කරන ගමන් ඊයේ කතාව අපි අදත් බලමු. ලෝකෙටම hina වෙලා මුහුණ දෙන්න පුංචි නවෝත් දිල්හාර උත්සාහ කළත් එයාගේ පෙනුම ඒකට හරස් වෙලා. දඹුල්ල දඬු බැඹුරුප්පල ගමේ ජීවත් වන නවෝත් දිල්හාරගේ මේ කඳුළු කතාව රටට කියන්න දවසක අපි ඒ පුංචි පුතාව හොයාගෙන ගියා. තමන්ගේ රූපය නිසා මානසික හිංසනයෙන් ලක්වුණු පුංචි පුතෙක් හොයාගෙන අපි දඹුල්ලට ආවා. මේ මාත් එක්ක ඉන්නේ නවෝත් පුතා. නවෝත් පුතාගේ වයස මට කියන්නකෝ. අවුරුදු 7යි. යහළුව මට hina වුණා. මඟට එන්න එපා කිව්වා. මම ආයඬුවා. මම්මට අනුවා. මෙයාව හොඳ කරගන්න පුළුවන් නම් එච්චරයි මං ඉල්ලන්නේ. වෙන මොනවෙවත් ඉල්ලන්නේ මම වැඳලා ඉල්ලන්නේ එච්චරයි. දිල්හාරට අත්වී තිබෙන ඉරණම පිළිබඳව රටට හෙළි කළාට පස්සේ ඒ ප්‍රවෘත්තියට අන්තර්ජාලය ඔස්සේ ලොකු වටිනාකමක් ලැබුණා. ජර්මන් ජාතික බිරිඳ සමග ස්විට්සර්ලන්තයේ ජීවත් වන චාමින්ද ප්‍රනාන්දු ඒ ප්‍රවෘත්තිය දැකලා දිල්හාරගේ අසනීපය සුව කරන්න පුළුවන් බව කියන ජර්මානු ජාතික විශේෂඥ වෛද්‍යවරයෙක් හොයාගෙන ෆේස්බුක් කරහා රූපවාහිනියගේ වැඩසටහනක තමයි දැක්කේ. ඉතින් ඒක දැකලා ඊට පස්සේ මෙයාලගේ ටෙලිෆෝන් නම්බර් හොයාගෙන විස්තර දැනගත්තාම තමයි කිව්වේ මෙහෙම දොස්තරලා ලංකාවේ මේ ළමයාගේ ලෙඩේ හොයාගෙන නැහැ කියලා. මම මගේ නෝනයි එයා ජර්මන් ජාතිකයෙක් කෙනෙක්. ඉතින් අපි ඉන්ටර්නෙට් එක හොයලා බලලා ජර්මනියේ මින්ස්ටර් කියන හොස්පිටල් එක හොයාගත්තා. කොහොම හරි අපිට අවශ්‍යතාවය තිබෙන්නේ දිල්හාරව මේ රෝගය මොකක්ද කියලා හොයාගෙන සුවයක් ලබා දෙන්න තමයි අපේ අරමුණ. චාමින්දගේ ජර්මන් ජාතික බිරිඳත් සිංහලෙන්ම දිල්හාර එක්ක කතා කළා. good morning. Good morning. හොඳයි. අද හොඳ දවස් නේද? අපි ගොඩක් ආසයි මේ දිල්හාරට උදව් කරන්න. නමුත් මේ දොස්තරගේ හොඳ හින්දා දිල්හාරට හොඳ වෙනවා. දිල්හාරගේ අසනීපේ මූලික පරීක්ෂණ සඳහා හෙට අනිද්දාට එයා අම්මත් එක්ක ජර්මනියට යන්න සූදානම් වෙනවා. ලෙඩේ හොඳ කරගෙන බය නැතුව ලෝකෙට මුහුණ දෙන්න ඇඟිලි ගනිමින් ඉන්න දිල්හාර ජර්මනියට ගිහින් එන දවස රටටම පෙන්වන්නත් අපි සූදානම්. දැන් ඔයා හොඳ කරන්න ලැහැත්ති. මොකද හිතෙන්නේ? හොඳයි. සතුටුයිද? පුංචි පුතාට පුංචි පුතාගේ ආදරණීය හැබෑ පෙනුම එනදා මල් පිපෙනු ඇත. ඒ වෙනුවෙන් අපි පෙරමග බලාගෙන ඉන්නවා. ඒ වගේම මේ වගේ අනාවරණයන් කර පසු ආදරණීය හදවත් ඉදිරිපත් වෙන්න පටන් ගන්නෙ ඊටාම ප්‍රශංසනීය විදියටයි. ශ්‍රී ලාංකික ආදර හදවත් ඇත්තෝනි ඔබටත් අපේ ප්‍රණාමය නැවත නැවතත්. හොඳයි විරාමයක් අරන් ඇවිත් අපි කාටුන් පෙළේදී හමු වෙමු. හොඳයි ඔබ බලාගෙන ඉන්නේ කාටුන් පෙළ නරඹන්න. හැබැයි ඊට මත්තෙන් අපි චන්දන පුස්සවෙලාද උදෑසන ගිහින් ඉන්නේ කොහෙටද කියලා බලන්නයි සූදානම. සෝදායි පරිසරයක් නම් පේන්න තියෙනවා. අපි බලමු. අයබෝන් සුබ උදෑසනක් චන්දන. ඇහෙන්නේ නැහැ කිය. ඔව් අයබෝන් රංගන සුබ උදෑසනක්. අපි ටිකක් දුර බැහැර ප්‍රදේශයකට ඇවිල්ලා ඉන්නේ. හුන්නස්කිරිය නගරයේ සිට කිලෝමීටර් 35ක් පමණ දුරින් පිහිටි මීමුරේ ප්‍රදේශයේ ඉතාමත්ම සුන්දර ගම්පියසක් තමයි. ඉතින් මේ ගම්පියස කේන්ද්‍ර කරගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ගම සමග පිළිසඳරක් වැඩසටහන පැවැත්වෙන. ඉතින් මේ 10 වන අදියර තමයි මේ විදිහට ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන. ඉතින් රංගන මේ ඉතාමත්ම ග්‍රාමීය ප්‍රදේශයක්. මේ කිලෝමීටර් 35 මේ ගම්මානයේ ජනතාවට ගමන් කිරීමට බස් රථයක් පවා නැහැ. වනගත ප්‍රදේශකින් තමයි මේ ගම්මානයට සේන්දු වීමට මාර්ගය පිහිටා තිබෙන්නේ. අබලන් මාර්ග තමයි මේ ගම්මානයට එන්නට තිබෙන්නේ. ඉතින් මේ ගමේ ජනතාවට ප්‍රශ්න රැසක් තියෙනවා ජනාධිපතිතුමන් හට ඉදිරිපත් කරන්නට. ඉතින් විශේෂයෙන්ම පහුගිය දවස්වල ජනාධිපතිතුමන් මෙම ගම සමග පිළිසඳරක් වැඩසටහනදී පාසල් දරුවන්ගේ ගැටලු සඳහා විශේෂයෙන් වැඩි අවධානයක් යොමු කරා. ඉතින් මේ ප්‍රදේශයේ පාසල් දරුවන්ටද විශාල ගැටලු රැසක් තිබෙනවා. ඒ වගේම තමයි කුෂිකර්මාන්තයෙන් ජීවත් වන ප්‍රදේශයක මේ ගම්මානයේ ජනතාව ජීවත් වෙන්නේ කුෂිකර්මාන්තයෙන්
ඒකාන්තයෙන් ඒ ගැටලුත් ජනාධිපතිතුමන් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා. ඒ සඳහා ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මේ ගම සමග පිළිසඳරක් වැඩසටහන සඳහා අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරු සහ රාජ්‍ය අමාත්‍යවරුන් පැමිණීම නියමිතව තිබුණා. ඉතින් රංගන සඳහන් කරන්න ඕන දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් තමයි මේ පවතින කොවිඩ් ව්‍යසනයත් සමග මේ ගම සමග පිළිසඳරක් වැඩසටහන පැවැත්වෙන්නේ. ඉතින් මේ ගම්මානයේ ජනතාවට වගේම සමස්ත රටේ ජනතාවට මේ ජනාධිපතිතුමන් ලබා දෙන පිළිතුරු වැදගත් වන්නට පුළුවන්. අපි ඒ සම්බන්ධයෙන් දහවල් 12 වගේම රාත්‍රී 6:50 වගේම රාත්‍රී 8 live at 8 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය තුලින් ඔබ වෙත තොරතුරු ගෙන එන්නට සූදානම්. බොහොම ස්තුතියි චන්දන. සුවදායි පරිසරයක් අවට වටපිටාවෙන් පේන්නට තිබුණේ. කාටුන් පෙළටයි අපි යන්න සූදානම් වෙන්නේ. අද රාළහාමිගේ වාකයිය ලංකාදීපෙන් මුලින්ම ගන්න. නිමිත්ත දාලා තිනවා කොරෝනා මෘතදේහයේ භූමදානියට අවසර. ඒකත් එක්ක ලියවුණු කවියක්. පුච්චනවද වළනවද තරඟ වදිනවා ඒකට නම් ඉඩ දෙන්නට බෑම කියනවා. ඒ ආසේ ඡන්දක ඉඟි බිඟිපල වෙනවා භූමදානියට බැඳි වැට කඩළු ඇරෙනවා. ඡන්දක ඉඟි බිඟිපල වෙනවා වැට කඩළු ඇරෙනවා. එමයි කවියෙන් ලියලා තියෙන්නේ. බෑයි බෑයි කිව්වා. දැන් තවත් කාරණාවක්. ඒ අතරේ දිල්රූගේ සීපද කවිය දිනමිනේ. පෙම්බතයන්ගේ දවසත් ළඟට එනවා යනවා කොරෝනා තවමත් ලෝකෙ මැදින්. ලං වී තුරුල් වෙන්නට බෑ වගේ කලින් පෙම් කෙරුවට කමක් නෑ මීටරේ දුරින්. පෙම් කෙරුවට කමක් නෑ මීටරේ දුරින් කියලායි කියන්නේ. මේ ඊට පස්සේ දිනමිනේ අංජනගේ කාටූන් එක. පඬු කරද ගහ බේරා ගන්නත් ඕනේ අධිවේගී මාර්ගය හදන්නත් ඕනේ. දේශපාලක කියද්දි පුරවැසියා කියනවා එළුවයි මුට්ටියයි වගේ ප්‍රශ්නයක් නේද සර්? මේකත් බලන්න. ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත. ලෝකෙටම එකයි කිව්වට පඬු කරද ගහේ පැල ඕන තරම් තියෙනවා බං. දේශපාලක කියන්නේ. පුරවැසියා කියනවා ගොනා හැරෙනකොට පොල් පැලේට කියලා අපි නම් දන්නවා සර්. තවත් ගස් තේනවා කියලා කියනකොට ඒ මොකටද කියලා දන්නවලු හැරෙන්නේ. අනේද කියන්නේ කවිය තලන්ගෙන්. පොරවා සිවුර ගසකට පඬු කරඳ කුලේ ගෞරවයක්ද නොදනිමි මා සඟ රුවන කලේ. බේරා ගන්න වනපෙත ලක් දෙරණ තලේ සඟ සතු කරමු එහෙනම් හැම ගසම කැලේ. එහෙනම් ගස්වල තියෙන හැම ගහක්ම සඟ සතු කරමලු කපන්න ඉඩ නොදෙන්න. මේ ඊළඟට දිවයින පත්තරේ ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක්. අක්කරයකට වැඩි වගා කරන ගොවීන්ට තුවක්කු දෙන්න යනවලු. මං හිතන්නේ වනජීවිය බය කරගන්න වෙන්න ඇති. ඒක වෙනම කාටුන් එකක්. මේ දිවයිනේ උදේ විමලසිරිගේ කාටුන් එක. අවට වටපිටාවේ තියෙන ගස් ටික ඔක්කොම කපලා දේශපාලඥයෙක් ඒ දැන් ඉතුරුලා තියෙන තැනක උඩකට නැගලා කුරේ දානවා. සංවර්ධනය කියලා එයා බෝඩ් එක දාලා තියෙන්නේ. හැබැයි පැත්තෙම ගස් ටික නැහැ. එයාගේ ඔළුවට ඉහළින් යමක් සංකේතවත් කරලා තියෙනවා. දෙපැත්තෙන් ඔබට පේනවද බලන්න? හොඳයි ඊළඟට දිනමිනි අංජන ඉන්ද්‍රජිත්ගේ කාටුන් එක. UNP කියන එදා යෝධ ගහ ළඟ ඉඳන් රනිල් අද්දික් කරලා කාට හරි ආරාධනා කරනවාද? ඔන්න බලන්න UNP කියන එදා යෝධ ගහේ වර්තමාන තත්ත්වය. ඕමයි පක්ෂයකට ගිය කල මේ ලංකාදීපේ දාසහපුවලානගේ ස්වාරිස් බන්දුල ඇවිල්ලා කිමෝන් හරිනෝ හචින් කිය දිගටම කිමෝන් හරිද්දී ස්වාරිස් කියනවා අඩු මිලට බඩු ගන්න කඩේකට ගිය එකෙක් සෑර්ව මතක් කරනවා ඇති කියලා. රෝහිණි කවිරත්න කියප එක මතක් වුණා. උදේ විමලසිරිගේ පුරසාරන් දැක් දේශපාලකට පුරවැසියා කියනවා ඉස්සර වගේ අඩු කරපු බඩු නොතිබුණොත් සර් මෙන්න උත්තරේ ඉස්සර කෑව වගේ කටවාගෙන කාපම් බං. අඩු මිලට බඩු තියනවද මං අහන්නේ ඔබෙන්. මේ ඊළඟට දිවයිනේ තරස්වෙන්ගේ බෙම්පියා විමල්ට පාඩ් දාන්න ආවොත් අත්හරින්නේ නැහැ කියලා මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ කියනවා. ඔය පාඩ් දාන අයව මහින්ද සුළඟ හැමූ හැටියෙම ගහගෙන යනවා. කොහොමද ඒක? මහින්ද සුළඟ හැමූ හැටියෙම පාඩ් දාන අයව ගහගෙන යනවලු. ලංකාදීපේ පංකජ රුවින්දගේ සරදම්මේ. සීගිරිය අභය භූමියේත් ඉඩම් කොල්ල කනවලු. ඔන්න වීරවංශට සීගිරි යන්න chance එකක් කියලායි මෙන්න කියන්නේ.
එමයි මෙතන කියලා තියෙන්නේ. ඊළඟට අපි යනවා ලංකාදීපේ දාසගේ කාටුන් එකට. ඔන්න බලන්න. තැඹිලි ගෙඩියක් දික් කරනවා විමල් වීරවංශට. කවුද මේ පාර තැඹිලි දෙන්නේ? ගියවර නම් මහින්ද දුන්නේ. ආණ්ඩුවේ පක්ෂ 8ක් ඇවිල්ලා තැඹිලි දික් කරන අවස්ථාවයි මේ. විමල්ගේ තනියට සහායට ආපු පක්ෂ ගැනයි දැන් තලන්ගේ ඒතුමා කාටුන් එක ලංකාදීපෙන්. මේ ඉන්නේ විමල්ගේ තනියට ආපු පක්ෂ සෙට් එක. ගම්මන්පිල මුලින්ම වාසු ඊළඟට තිස්ස විතාරණත් ඉන්නවා, රතන හාමුදුරුවෝ වගේ කෙනෙකුත් ඉන්නවා, තවත් කට්ටියක් ඉන්නවා. විමල් අත උස්සලා කියනවා පෝට්ටුව හැදුවෙත් අපිම තමයි කියලා. අත උස්සලා ඒක අනුමත කරද්දි ගම්මන්පිල ඒතුමා ජනේලෙන් ඔළුව දාලා කියනවා මේ සැරේ රොකට්ටුවක් හදයි වගේ කියලා. එදා පෝට්ටුව මේ සැරේ රොකට්ටුවද? මේ තිලකගේ තුන්මන්සල කවිය. පොදුජන පෙරමුණේ මීමැසි පොදිය වෙත විමලේ ගැසූ පසු ගල් කැට නැමැති මත කැළඹී මීමැස්සන් දැන් හතර අත පිඹ පිඹ සමගියට විසදල විදිනු ඇත. අනුරාධගේ ඕකයි තත්ත්ව කවිය දිවයිනේ. පක්ෂ 12ම පිරිවර එක ගොන්නේ විමල්ගේ නිවස ඇතුලේ හමුවන්නේ පෝට්ටුවේ නවකයෝද පොකුරට ඉන්නේ බැසිල් තවම මේ මොකවත් නැහැ දන්නේ. අවසානයේ ගන්න හදන්නේ රටේ මුල්ලේ මුදන් නායකගේ ඇත්ත නැත්ත කවි දෙකෙන්. හිත ඇදගත්ත තරමින් කටපාවිච්චි මේවර විමල්ටත් ඩිංගක් වැරදිච්චි. අඩසිය වසක් මිනිසුන් මැද ගැවසිච්චි ඕවා ගණන් ගන්නේ නෑ අප්පච්චි. ඇතිමුත් නොමේරු කොතෙකුත් කලටි ගෙඩි හොඳ හැටි පැහුණු පොල්වල තෙල් ගතිය වැඩි. ඇවිස්සුනොත් නරකයි යම් තැනක කඩි පරිස්සමෙන් යන අකුලක තබනු අඩි. ඕවා ගණන් ගන්නේ නෑ අප්පච්චි. අප්පච්චිව ගණන් ගන්න වගේ පේන්න තියෙන්නේ. අපි හැමෝම ලෝක සතියෙන්නේ.